නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි පාලි භාෂාව තරනේ පළවෙනි පොතේ පාඩම් මාලාවේ 8 වෙනි දවස අද තියෙන කාරාන්ත පුල්ලිංග ශබ්ද කොහොමද වර්ණගන්නේ කියලා පළමුවෙන්ම මෙහි සඳහන් වෙලා තියෙන්නේ අග්ගි ශබ්දය. මේ අග්ගි ශබ්දේ කාරාන්ත පුල්ලිංග ශබ්දයක්. කොහොමද මේක අග්ගි කියලා කියන්නේ ගින්නට නම. අපි බලමු මේක විභක්ති නමයට කෙසේ වර්ණගෙනවද කියලා. පඨම විභක්ති ඒකවචන වශයෙන් අග්ගි කියන එක ශබ්දේ වර්ණගෙන්නේ අග්ගි. බහුවචනේ අග්ගී අග්ගයෝ. ද්විතිය විභක්ති අග්ගින් අග්ගී අග්ගයෝ කියලා බහුවචනේ. තෘතිය විභක්ති ඒකවචනේ අග්ගිනා බහුවචනේ අග්ගීහි අග්ගීබි. චතුර්ථයේ අග්ගිනෝ අග්ගිස්ස ඒකවචන වශයෙන් බහුවචනේ අග්ගීනං කියලා. පංචමී අග්ගිනා අග්ගිම්මා අග්ගිස්මා කියලා ඒකවචනේ චතුර්ථයේ බහුවචනේ අග්ගීහි අග්ගීබි කියලා තමයි වර්ණගෙන්නේ. චට්ඨේ විභක්ති අග්ගිනෝ අග්ගිස්ස කියලා ඒකවචනේ බහුවචනේ අග්ගීනං කියලා වර්ණගෙනවා. සත්ත්වේ විභක්ති අග්ගිම්හි අග්ගිස්මින් ඒකවචනේ බහුවචනේ අග්ගිසු අග්ගීසු කියලා. කරණ විභක්ති අග්ගිනා කියලා ඒක වචනේ බහුවචනේ අග්ගීහි අග්ගීබි කියලා. ආලපනේ හේ අග්ගී කියලා ඒක වචනේ බහුවචනේ හේ අග්ගී අග්ගයෝ කියලා වර්ණගෙන අපි තේරුම් ගත්තොත් පඨම විභක්තියේ ඒක වචනේ තේරුම වෙන්නේ සිංහල තේරුම වෙන්නේ ගින්න. බහුවචනේ ගිනි. ဒုတိ ය විභක්තියේ ඒක වචනේ ගින්න. බහුවචනේ තේරුම ගිනි. තතිය විභක්තියේ ඒක වචනේ සිංහල තේරුම වෙන්නේ ගින්න විසින්. බහුවචනේ ගිනි විසින්. චතුර්ථ විභක්තියේ ගින්නට ඒක වචනේ බහුවචනේ ගිනි වලට. පංචම විභක්තියේ ගින්න කෙරෙන් ඒක වචනේ බහුවචනේ ගිනි කෙරෙන්. ෂෂ්ඨ විභක්තියේ ගින්නගේ ඒක වචනේ බහුවචනේ ගිනි වල. සප්තමී ගින්න කෙරෙහි ඒක වචනේ බහුවචනේ ගිනි වල හෝ ගිනි කෙරෙහි කියලා. කරණ විභක්ති ගින්න කරනකොට බහුවචනේ ගිනි කරනකොට ඒ ආලපනේ එම්බා ගින්න එම්බා ගිනි කියලා ඒක වචන බහුවචන වශයෙන් මෙන්න සිංහල තේරුම මේ විදිහට තමයි වර නැගෙන්නේ. එතකොට මේ විදිහට තව શબ્ද ඕන තරම් අපිට වර්ණනා කරලා හුරු වෙන්න පුළුවන්. අපි එක සද්දයක් අරන් වර්ණනා කරලා බලමු. මේ රවි කියලා කියන්නේ ඉරට නමක්. එතකොට මේ හිරු කියන එක කොහොමද මේ විභක්ති නමේ වර නැගෙන්නේ කියලා බලමු. රවි කියලා කියන්නේ එතකොට පඨම විභක්ති කොහොමද? රවි. බහුවචනේ රවි රවයෝ. ද්විතිය විභක්ති ඒක වචනේ රවින් බහුවචනේ රවි රවයෝ. තතිය විභක්ති රවිනා බහුවචනේ රවිහි රවිබි. චතුර්ථ විභක්ති රවිනෝ රවිස්ස ඒක වචනේ බහුවචනේ රවිනං. පංචම විභක්ති ඒක වචනේ රවිනා රවිම්හා රවිස්මා බහුවචනේ රවිහි රවිබි. ෂට්ඨ විභක්ති රවිනෝ රවිස්ස ඒක වචනේ බහුවචනේ රවීනං. සත්ත්ව විභක්ති රවිම්හි රවිස්මින් ඒක වචනේ බහුවචනේ රවීසු රවිසු. තතිය කරණ විභක්ති ඒක වචනේ රවිනා රවි බහුවචනේ රවිහි රවිබි. ආලපනේ හේ රවි හේ රවි හේ රවයෝ. මෙන්න මේ විදිහට තමයි මේ රවි කියන වචනය මේ විභක්ති නමයට වර නැගෙන්නේ කියලා දැනගන්න ඕනි. එතකොට මේකෙදී අපිට මේ විභක්ති ප්‍රත්‍ය සමාන කොටස් කීපයක් තියෙනවා. මේ තතිය කරණ විභක්ති දෙක සමානයි. ඒ වගේම මේ ඒකාරාන්ත පුල්ලිංග શબ્දයේදී චතුර්ථි ඡට්ටි විභක්ති දෙක සමානයි. එතකොට අපිට මෙන්න මේ අග්ගි શબ્දෙ මෙහෙම කියන්න පුළුවන්. පඨම විභක්ති ඒක වචනේ අග්ගී අග්ගී අග්ගයෝ. ဒုတိ ය විභක්ති පඨම විභක්තියේ වර්ණගෙනවා අග්ගි શબ્දේ අග්ගී අග්ගී අග්ගයෝ. ද්විතියාවේ අග්ගින් අග්ගී අග්ගයෝ. තතියා කරණ කියලා එකට ගන්න පුළුවන්. අග්ගිනා අග්ගීහි අග්ගීවි මතක තියාගන්න. එතකොට චතුර්ථි ඡට්ටි කියන දෙක අග්ගිනෝ අග්ගිස අග්ගීනං කියලා මතක තියාගත්ත හැකි. පංචමී අග්ගිනා අග්ගිම්මා අග්ගීහි අග්ගීබි. අග්ගිනා අග්ගිම්හා අග්ගිස්මා අග්ගීහි අග්ගීබි. එතකොට සත්තමී අග්ගිම්හි අග්ගිස්මින් අග්ගිසු අග්ගීසු. ආලපනේ හේ අග්ගී හේ අග්ගී හේ අග්ගයෝ කියලා මෙන්න මේ විදිහට අර එක ළඟ විභක්තිය අපිට කටපාඩම් කරගන්නකොට පහසුව පිණිස ළඟින් තියාගෙන අපිට තතියා
කරණ කියලා එකට කටපාඩම් කරගන්නවා. චතුත්ති චට්ටි කියන විභක්ති දෙකත් එකට අරගෙන අර විදිහට පාඩම් කරගත්තාම මතක තියාගන්න ලේසියි. නමුත් අර්ථ වෙන වෙනම දැනගන්න ඕනි. එතකොට මෙන්න මේ විදිහට මේ පහසුකම අපි සලසා ගන්නවා. ඒක අපි අර වාචෝගත කිරීම සඳහා විතරයි. එතකොට ඒක අපිට මතකේ තියාගන්නත් ඒක පහසුවක් වෙන නිසා. හොඳයි ඊළඟට අපි බලමු මේ පාලි වරණගිල්ලේ එන ශබ්ද පිළිබඳ විස්තරය. ඒ විස්තරයත් අපි ඒකේ තියෙන විස්තරය අපි විමසලා බලමු. පළමුවෙන්ම එහි සඳහන් වන ගාථා දෙකක් තියෙනවා. ඒ ගාථා දෙකකින් පද රාශියක් තියෙනවා. ඒ පද රාශියේ තේරුමත් අපි බලමු. ජෝතිපානි ගන්ටි මුට්ටි කුච්චි වත්ති සාලි වීහි ව්‍යාදි ඕදි බෝධි සන්දි රාසි කේසි සාති දීපි කියලා පළවෙනි ගාථාව. දෙවෙනි එක ඉසිමුනි මනිදනි ගිරි රවි කවි කපි අසිමසි නිදි විදි අහි කිමි පතිහරි හරි කිමි කලිබලි දලනිදි ගහපති උරදිති වරමති නිරුපති අධිපති කියලා මෙන්න මේ විදිහට ගාථා දෙකක් තියෙනවා. මේ ගාථා දෙකේ අපි තේරුම විමසලා බලමු. එතකොට ජෝති කියලා කියන්නේ ගින්නට නම. එතකොට ස්ත්‍රී ලිංගයේදී මේක එළිය බැබලීම කියලා වර්ණගෙනවා. නපුංසක ලිංගයේදී තාරකාව කියලාත් මේකට විස්තර වෙනවා. අපිට එතකොට මෙතෙන්දී අපි අකාරාන්ත පුල්ලිංග වශයෙන් ගන්නෙ මොකක්ද? ගින්න කියන එක. එතකොට මතක තියාගන්න ස්ත්‍රී ලිංගයේ එළිය බැබලීම කියන අර්ථ දෙකක් ලැබෙනවා. නපුංසක ලිංගයේ තාරකාව කියලාත් මේ ජෝති කියන වචනයට ලැබෙනවා. ඒක නිසා බලන්න මේ අපි අර මුලින් සඳහන් කරා වගේ එකම වචනේ ලිංග තුනේම වර්ණගෙන අවස්ථා. විදාර්ධයන් කෙරෙහි කියන මේ pāli භාෂාවේ ඒක විශේෂයි. එතකොට පාණි කියලා කියන්නේ අත, එහෙම නැත්නම් අල්ල, අතේ අග කොටස, ප්‍රාණියට කියනවා, සත්‍යයට කියනවා. බිම් සිදුටු කිරීම සඳහා හදන දාරුමේ අතට කියනවා. ඊළඟට මෙන්න මේ ටික පාණි කියන වචනයට තේරුම් ගන්න. ගන්ටි කියලා කියන්නේ පොරුකට, ගැටයට. පාසය දැමිය හැකි බොත්තම් වැනි දෙයක්. පාසයක දැමිය හැකි බොත්තම් වැනි දෙයකටත් කියනවා ගන්ටි කියලා. ඊළඟට ගැටලු දෙයටත් කියනවා ගන්ටි කියලා. ස්ත්‍රී ලිංගයේදී මේකට විස්තර වෙන්නේ පය මල කියලා. ඒකත් මතක තියාගන්න. මුට්ටි කියලා කියන්නේ අතේ මිට, ඇල්ලීමට යොදා තිබෙන මිට. එහෙම නැත්නම් මිටටත් කියනවා. කඹුරු මිටියටත් කියනවා. මේවා පොතක සටහන් කරගන්නවා නම් හොඳයි. එතකොට මතකේ තියාගන්න පුළුවන්. කුච්චි කියලා කියන්නේ බඩට, උදරයට, ගර්භයටත් කියනවා. වත්ති කියලා කියන්නේ වස්තියට. සාලි කියලා කියන්නේ හැල්වි, එහෙම නැත්නම් ඇල් දාන්නයට කියනවා. වීහි කියලා කියන්නේ වී, එහෙම නැත්නම් වී ඇටයට. ස්ත්‍රී ලිංගයේදී දාන්නයටත් මේක විස්තර වෙනවා. ව්‍යාධි කියලා කියන්නේ රෝගය. ස්ත්‍රී ලිංගයේදී උපුල් කොළ කියලාත් මේක වර්ණගෙනවා. ඕදි කියලා කියනවා ප්‍රමාණීය සීමාව. බෝධි කියලා කියන්නේ පඬිත්‍යයට, ප්‍රඥයට. ඒ වගේම මේක තුන් ලිංගුවේ වර්ණගෙනවා. භෝගස, මාර්ග ඥානයට, එහෙම නැත්නම් සත්‍ය අවබෝධය, ආර්ය මාර්ගය කියන මෙන්න මේ වචන මේ තුන් ලිංගුවේම වර්ණගෙනවා. එතකොට සංදි කියලා කියනවා සමුච්චය. එහෙම නැත්නම් සන්නිධානය. එහෙම නැත්නම් රැස් කර ගැනීමට කියනවා සංදි කියලා. ස්ත්‍රී ලිංගයේදී මේක වර්ණගෙනවා ඝටනයට කියනවා දෙකක ඒකාබද්ධ කොට ගැලපීමට කියනවා, ප්‍රතිසන්දියට කියනවා, පිළිසිඳ ගැනීමට කියනවා. මේ සංදි කියලා ස්ත්‍රී ලිංගයේ විස්තර වෙනවා. රාශි කියන එක ගොඩ සමූහය, මේෂ රාසාදී 12ටත් මේ රාශි කියලා විස්තර වෙනවා. ඊළඟට කේසි කියලා කියන්නේ දජයට නමක්. එතකොට කේසි කියලා කියන්නේ දජයට නමක්. ඊළඟට තියෙනවා සාති කියලා කියන්නේ සා නැකතට. සාති කියලා කියන්නේ සා නැකතට.
දීපි කියලා කියනවා දිවියට එහෙම නැත්නම් කොටියට. ඉසි කියලා කියන්නේ ඍෂිවරයාට එහෙම නැත්නම් තාපසයාට ශ්‍රමණයාට. මුනි කියලා කියනවා තාපසයාට පැවිද්දට බුදුරජාණන් වහන්සේට ධ්‍යායිහු කියලා සඳහන් වෙනවා. මණි කියලා කියනවා මණිකට එහෙම නැත්නම් මහා සැලියට කල් දේරමට ගලට කියනවා මණි කියලා. දනි කියලා කියනවා දොනියට එහෙම නැත්නම් ශබ්දයට එහෙම නැත්නම් හඬට. ගිරි කියලා කියන්නේ පර්වතයේ කන්ද. රවි කියලා කියන්නේ සූර්යයා හිරු කියලා. කවි කියලා කියන්නේ පඬිතයා ප්‍රඥා වඳුර කාව්‍යකාරය මුව වලල්ලටත් කියනවා කවි කියලා. කපි කියලා කියන්නේ වඳුර රිලව. වසි කියලා කියන්නේ කඩුව. මසි කියලා කියන්නේ දැලි. නපුංසකලින්ගේ පියල්ල අඳුන කජ්ජලය කියලාත් තියෙනවා. අඳුන කජ්ජලය කියලාත් තියෙනවා. නිදි කියලා කියන්නේ නිදානය. විදි කියලා කියන්නේ ආකාරය, නියමය, පූර්ව කර්මය, බ්‍රහ්මය, විදිය, ක්‍රියාව, සුබ කර්මාදියට කියනවා විදි කියලා. අහි කියලා කියන්නේ සර්පයාට එහෙම නැත්නම් නාගයාට. ඊළඟට කිමි කියලා තියෙනවා කුඩා සතා එහෙම නැත්නම් පණුවට. පති කියලා තියෙන්නේ ස්වාමි පුරුෂයා හිමියා. තුන් ලිංගෙම වර්ණගෙනවා ඉසුරු ඇත්තා අධිපතියා කියන මේ වචනයේට මේ තුන් ලිංගයේම වර්ණගෙනවා. හරි කියලා කියනවා විෂ්ණු. එහෙම නැත්නම් සිංහයා. නීල් වස්තු වලට කියනවා නපුංසක ලිංගයේ රන් කියලා කියනවා හරි කියන රන් කියලා වර්ණගෙනවා. හරි කියලා කියනවා සතුරාට විරෝධකාරයට. තිමි කියලා කියන විශාල මත්ස්‍ය වර්ගයට. කලි කියලා කියනවා දෝෂය, පරාදය, පව, විපාකය, හානිය, අකුසලය කියන මෙන්න මේ වචන ටිකට කියනවා කලි කියලා. බලි කියලා කියනවා අයබද්ද, පූජාව, බිලි පූජාව, අසුර විශේෂයක්. එහෙම නැත්නම් බල ඇත්තා, එහෙම නැත්නම් ශක්තිය ඇත්තා කියන කර උවර කියලාත් තියෙනවා. ජල නිදි කියලා කියන්නේ මුහුදට, ස්ත්‍රී ලිංගයේදී සාගරේ සමුද්‍රය කියලාත් වර්ණගෙනවා. ගහපති කියලා කියනවා ගෘහපතියට. එහෙම නැත්නම් ගෙදර ස්වාමියාට, පෞල්කාරයාට, ගිහියට, සූර්යයාට කියනවා ගහපති කියලා. ඊළඟට උරදිටි කියලා කියනවා මහත් ධෛර්යය ඇත්තට. වරමති කියලා කියනවා උතුම් නුවණ ඇත්තාට. නිරුපදි කියලා කියනවා උපදිනම් කෙලෙස් නැති කියන කෙනාට. අධිපති කියලා කියනවා නායකයා, පාලකයා, ස්වාමියා, ඉසුරු ඇති. එහෙම නැත්නම් අධිපතියට කියනවා අධිපති කියලා. අතිථි කියලා කියනවා ආගන්තුකයට. භූපති කියලා කියනවා රජතුමාට. උදදි කියලා කියනවා සාගරයට. ඥාති කියලා කියනවා න්‍යායට. යට්ටි කියලා කියනවා සැර යටියට. මෙන්න මේ ටික තමයි මේ අග්ගි શબ્දයෙන් වර්ණගෙන සියලුම શબ્ද මේ පොතේ සඳහන් ඒවත්. ඒ වගේම මේ මොකක්ද පාලි වර්ණගිල්ලේ සඳහන් වෙන අර්ථත් පිළිබඳව තමයි ඔය විස්තර කරේ. අපි දැන් උදදි කියන වචනේ ආරම්භ බලමු කොහොමද මේ ඉකාරාන්ත පුල්ලිංග සද්දුවෙමින් වර්ණගෙන කියලා. පඨමයවදී උදදයෝ. ත්‍ෘතියවදී උදදයෝ. ඊළඟට තතියයි උදදිනා උදදීහි උදදීබි. චතුර්ථයේ උදදිනෝ උදදිස්ස උදදීනං. පංචමේ උදදිනා උදදිම්හා උදදිස්මා උදදීබි උදදීහි. චට්ඨියේ උදදිනෝ උදදිස්ස උදදීනං. සත්තමේ අග්ගිම්හි උදදිම්හි උදදිස්මින් උදදීසු. කරණේදී උදදිනා උදදීහි උදදීබි. ආලපනේ හේ උදදයෝ කියලා මෙන්න මේ විදිහට තමයි මේ සාගරය කියන වචනේ වර්ණගෙන්නේ. එතකොට සාගරය විසින් සාගරයට සාගරවලට සාගරය කෙරෙන් සාගරයගේ සාගරවල සාගරයෙහි සාගරවල හෝ සාගර කෙරෙහි සාගර කරනකොට සාගරය කරනකොට සාගර කරනකොට එම්බා සාගරයේ එම්බා සාගරයනි කියලා මෙන්න මේ විදිහට තමයි මේ සිංහල තේරුමත් එන්නේ. ඒවා ඉතින් අර අපිට පුළුවන් නිතර විවහාර කරලා අපිට ඒක මතකයේ තබා ගන්න. මේ විදිහට තවත් පද දැන් අපි තුනක් වර්ණ නැගුවා. මුනි කියන එක අපි වර්ණ කරලා බලුවා. පඨම විභක්ති මුනි මුනයෝ. ဒုတိ ය විභක්ති මුනි මුනයෝ. තතිය විභක්ති මුනිනා මුනිහි මුනිබි. චතුර්ථ විභක්ති මුනිනෝ මුනිස්ස මුනීනං. පංචමේ මුනිනා මුනිම්හා මුනිස්මා.
මුනීහි මුනීබි චට්ටියේ මුනිනෝ මුනිස්ස මුනීනං සප්තමියේ මුනිම්හි මුනිස්මින් මුනිසු මුනීසු කරණේ මුනිනා මුනිම්හි මුනීහි මුනීබි ආලපනේ හේ මුනි හේ මුනි හේ මුනයෝ මේ විදිහට තමයි මුනි කියන શબ્දේ වරණය මුනි කියලා කියන්නේ භික්ෂුවට. එතකොට භික්ෂුතෙම භික්ෂූන් භික්ෂුහු ඊළඟට භික්ෂුව භික්ෂූන් විසින් භික්ෂුව විසින් භික්ෂූන් විසින් භික්ෂුවට භික්ෂූන්ගේ භික්ෂූන්ට භික්ෂුව කෙරෙන් භික්ෂූන් කෙරෙන් භික්ෂුවගේ භික්ෂූන්ගේ භික්ෂූන් කෙරෙහි භික්ෂුව කෙරෙහි භික්ෂූන් කෙරෙහි භික්ෂුව කරනකොට භික්ෂූන් කරනකොට එම්බා භික්ෂුව නී කියලා මේ විදිහට තමයි ආලපනීක වරණගිලා සිංහල තේරුමත් යෙදෙන්නේ. ඉතින් මේවා තව කීපයක් අභ්‍යාස වශයෙන් කරලා පුරුදු වෙන්න. එතකොට මේ අග්ගී શબ્දයක් කටපාඩම් කරගන්න, ඊට අදාළ වචන ටිකත් මතක තියාගන්න. එතකොට ඉකාරාන්ත පුල්ලිංග શબ્දේ පිළිබඳ අවබෝධය තව ටිකක් අපිට ලැබෙනවා. එහෙම ලැබුණාම අපිට ඉදිරි පාඩම් මාලාව සඳහා ඒක අපිට ප්‍රයෝජනවත් වෙනවා. ඊළඟට තියෙනවා අතීත ක්‍රියා. ඊළඟට පච ධාතුවේ අතීත කාලයේ මේ කත්තුකාරකය අපි දන්නවා කත්තුකාරක කම්මකාරක කියලා ක්‍රියාවේ වර්ග දෙකක් කොටස් දෙකක් තියෙනවා. එතකොට මේක කොහොමද අතීත කාලයේ වරණගෙන්නේ කියලා අපි බලමු. ඒක වචන බහුවචන වශයෙන් පඨම පුරුෂයේ වරණගෙන්නේ කොහොමද? අපචි පචි බහුවචනේ අපචින්සු පචින්සු තේරුම වෙන්නේ පිසුවේය හෝ පිසි. බහුවචනේ තේරුම කොහොමද? පිසූහ කියලා තමයි එන්නේ. මජ්ක්‍ධිම පුරුෂේ අපචෝ පචෝ බහුවචනේ අපචිත්ත පචිත්ත. එතකොට මජ්ක්‍ධිම පුරුෂයේ ඒක වචනේ තේරුම වෙන්නේ පිසුවේහි, බහුවචනේ පිසු වහු. එතකොට උත්තම පුරුෂයේ අපචිම් පචින් ඒක වචනේ, බහුවචනේ අපචිම්ම පචිම්ම අපචිම්හා කියලා පද තුනක් තියෙනවා. එතකොට උත්තම පුරුෂයේ ඒක වචනේ සිංහල තේරුම වෙන්නේ කොහොමද? පිසුවෙමි, පිස්සීමි, පිසීමි. බහුවචනේ තව හතරක් තියෙනවා. අපචිම්ම, පචිම්ම, අපචම්හා, අපචිම්හා, පචිම්හා කියලා පිසුවෙමු කියලා තමයි එන්නේ. එතකොට ඒකේ අපචිම්ම පචිම්ම අපචිම්හා පචිම්හා කියලා තේරුම් හතරක් ඒකේ සඳහන් වෙනවා. ඒකත් මතක තියාගන්න. එතකොට අතීත කාල ක්‍රියාවේ හතරක් එතකොට තියෙනවා උත්තම පුරුෂයේ බහුවචනයේට. ඊළඟට ඊට අදාළව සඳහන් කරලා තියෙනවා තවත් විස්තරයක්. මොකද්ද මේ ක්‍රියාපද ටික මතක් කරලා දීලා තියෙනවා. මොනවද මේ ක්‍රියාපද දීලා තියෙනවා? ගච්චි ගියේය. අර අපිට මුලින් සඳහන් වුණු වර්තමාන ක්‍රියාපද ටික මෙතෙන්දී ඒ ටිකේ අතීත ස්වරූපේ අතීත කාලයේදී කොහොමද මේ වර්ණගෙන්නේ? ඒ කියන්නේ අතීත කාලයේ අර්ථත් එක්ක දීලා තියෙනවා. එතකොට ගච්චි කියලා කියන්නේ ගියායි, ගියේය, යාචි කියලා කියන්නේ ඉල්ලුවේය, පහරි පහ ගැසුවේය, ගන්නි ගත්තේය, දදි දුන්නේය, හරි ගෙන ගියේය, කාදි කෑවේය, චින්දි කැපුවේය, භංජි කඩුවේය, ආරුහි නැංගේය, ගමි ගියේය, චරි හැසරුනේ, නිසී දිහුන්නේය, සයි නිදාගත්තේය, දාවි දිව්වේය, කරි කලේය, විකුණුවේය, කිනි මිලට ගත්තේය, දසි දෂ්ට කලේය, අභවි විය කියලා මෙන්න මේ විදිහට අපිට දීලා තියෙනවා. අර මුලින් දුන්නා වර්තමාන ක්‍රියාපද ටිකේ අතීත ස්වરૂපයේ මෙතනදී දීලා තියෙනවා. ඒකත් අපි මතක තියාගත්තාම අපිට ඒකත් අපිට වැදගත් වෙනවා කියලා මතකේ තියාගන්න. ඊළඟට ඊට ආදිය මීට සමානව වරණැගී කියලා තියෙනවා. මෙන්න මේ ටික අර ඉහත සඳහන් කරන්නට යෙදුණු පච ධාතු අතීත කාලෙහි කතුකාරකයට සමානව වරණගෙන්නේ මෙන්න මේ ක්‍රියාපද ටික. වර්තමාන කාලයට උදාහරණ වශයෙන් දැක්වූ මුල් කොටසේ ක්‍රියා අතුරෙන්
අපිට වර්තමාන කාලයේ මුලින් දැක්වපු ක්‍රියාල් ටික තියෙනවනේ. අන්න ඒක අතුරෙන් තිට්ඨති යන්න හැර ඉතිරි සියල්ල. තිට්ඨති යන ක්‍රියාපදයේ හැර ඉතිරි සියල්ලම අතීතයේ මෙසේ වර්ණගෙන අතීත කාලයේ මෙන්න මේ ඉහතින් සඳහන් කරපු ආකාරයට තමයි වර්ණගෙන්නේ. ආහාරති ආදී ස්වරයක් මුලින් ඇති පදයන්ට. අන්න ආහාරති කියලා ස්වරයක් තිබුණා නම් මුලින් තියෙන පද ආදී මුලින් ස්වර තියෙන පදයන් තියෙනවා නම් අපචි ආදී තන්නේ වැඩි වෙන ආකාරය නොදී. දැන් අපි දන්නවා පචි අපචි කියලා දෙන්න. එතකොට ආහාරති කියන එකේ ආය අපචි කියලා අර වැඩි වෙන ආකාරයක් එදෙන්නේ නැහැ කියනවා. ඒකත් මතක තියා ගන්න. එතකොට ඒ ටික තමයි මතක තියාගෙන ගන්න තියෙන්නේ. මේ අතීත කාල පච ධාතුවේ කත්තුකාරකේ වර්ණගෙන විස්තරය. එතකොට මොනෝ ටික මතක තියාගෙන අපි 7 වෙනි අභ්‍යාසයේ සඳහා සූදානම් වෙමු. 7 වෙනි අභ්‍යාසයේ සඳහන් වෙන්නේ සිංහලයට නැගී යුතුයි කියලා. වාක්‍ය 15ක් දීලා තියෙනවා. අපි මේ වාක්‍ය 15 මොනවද කියලා ඉස්සෙල්ලා බලමු. මුනි ධම්මං අභාස පළවෙනි එක. ගහපතේ වීහින් මිනින්සු අහි අධිපතිනෝ හත්තන් දසි කවි පානිනා මනින් ගන්හි දීපයෝ ගිරිම්හි චරින්සු අරි අසිනා ගෝනම් පහරි කවයෝ දීපිම්මේ නිදින් කනින්සු තුම්හේ අතිතීනං කපයෝ දදිත්ත මුනයෝ අධිපතිනං ගාමං ගච්චින්සු කපි අහිනෝ කුච්චින් පහරි ගහපතිස්ස කුමාරෝ උදදින් අගච්චි අධිපති කවීනං මනයෝ අදදි කපයෝ හත්තේහි රුක්කේ ආරුහින්සු භූපත්තිනෝ අස්සෝ මග්ගේ දාවි චෝරා අධිපතිනෝ නිදින් හරින්සු කියලා මෙන්න මේ විදිහට වාක්‍ය 15ක් දීලා තියෙනවා. සිංහලයට නගන්න තියෙන්නේ. එතකොට මේ පළවෙනි වාක්‍ය ඉඳලා අපි මේ තේරුම මොනවද කියලා බලමු. දැන් අපිට මුනි කියන එක අග්ගි શબ્දයෙන් තමයි වරගෙන. එතකොට මුනි අබාසි කියලා තියෙන මේවා දැන් අපි විස්තර කරන්න යන්නේ නැහැ. මොකද දැන් අපි මුලින් සඳහන් කළා. එතකොට අබාසි කියන්නේ අතීත කාලේ පඨම විභක්ති ඒක වචනේ ඉන් තමයි ඒක ඒ වරණගිලා තියෙන්නේ. එතකොට මුනි කියලා කියන්නේ පඨම විභක්ති ඒක වචන શબ્දයක්. ධම්මං කියලා කියන්නේ ဒုတိ ය විභක්ති ඒක වචන શબ્දයක්. අකාරාන්තයි. මුනි කියලා කියන්නේ ඉකාරාන්ත શબ્දයක්. මෙන්න මේ විදිහට ඒවා තමන් හිතලා ඉස්සරහට හැම එකක්ම ওই විදිහට වර්ණනගනගා ඒ විස්තර බල බල අභ්‍යාස කරනවා නම් අපිට හොඳ අවබෝධයක් මේ ක්‍රියාපදවල අතීත අනාගත වර්තමාන උත්තම මජ්ක්‍ධිම පඨම කියන පුරුෂ තුන පිළිබඳව ඊළඟට ඉකාරාන්ත උකාරාන්ත පඨමාදී විභක්ති නම පිළිබඳව හොඳ අවබෝධයක් ළඟා කර ගන්නට පුළුවන්. එතකොට පළවෙනි එකට උත්තරය වෙන්නේ මුනි ධම්මං අබාසි කියන එක තේරුම තමයි භික්ෂුතෙම ධර්මය දේශනා කළ සීක කියන්න පුළුවන් ගෞරවාර්ථ නැත්නම් දේශනා කළේ කියන්නත් පුළුවන්. ඊළඟට ဒုတိ ය දෙවෙනි එක වෙන්නේ ගහපතයෝ වීහින් මිනිස්සු. එතකොට ගහපතයෝ කියලා කියන්නේ ගහපති කියන එක වරණගින්නේ අග්ගි શબ્දයෙන්. ඊළඟට එතකොට ගහපතයෝ කියන්නේ කොහොමද? පඨම විභක්ති බහුවචනේ. ගහපතයෝ කියලා කියන්නේ ගෘහපතියෝ. එහෙම නැත්නම් ගෙදර ඉන්න ස්වාමියෝ. එතකොට අපිට මෙතන ගෘහපතියෝ කියලා අපි ගමු. ගෘහපතියෝ වීහින් මිනින්සු මිනින්සු මිනාති. මිනාති කියලා කියන්නේ මනි. එතකොට මිනාති කියන එකේ බහුවචන අතීත කාලේ බහුවචනේ වෙන්නේ පචින්සු වගේ මිනි. එතකොට මිනාති කියන එකේ මිනන්ති කියලා තමයි පඨම පුරුෂේ ඒක වචන බහුවචනේ වර්ණගෙන. එතකොට පඨම පුරුෂේ අතීත කාලයේ කොහොමද ඒක වර්ණගන්නේ? මිනි ඒ වගේම මිනින්සු කියලා. එතකොට මෙතන එන්නේ මිනින්සු කියලා කියන්නේ මන්නාහ. ඒක අතීත කාලේ නිසා මන්නාහ. එතකොට කොහොමද? ගෘහපතියෝ වී මන්නාහ කියලා තමයි උත්තරේ වෙන්නේ.
අහි අධිපතිනෝ හත්තන් ඩහි. අහි කියලා කියන්නේ සර්පයාට. සර්පයා අධිපතියාගේ අතට දෂ්ට කළේය. එහෙම නැත්නම් අධිපතිනෝ කියලා කියන්නේ අධිපතියාට කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි මුලින් සඳහන් කරා වගේ ගොඩාක් වචනයකට තියෙනවා අධිපති කියන වචනේට. ඒ එකක් අපිට අරගන්නත් පුළුවන්. අධිපති කියලා කියනවා පාලකයාට කියනවා ස්වාමියාට කියනවා. මේවත් මේ විදිහට ඒවට අර්ථ දෙන්න පුළුවන්. පාලකයාගේ අතට කියන්නත් පුළුවන්. ඒක ඒ නිවැරදි අර්ථයේන එක නිවැරදි විභක්තියට යොදන්න. එතකොට අර්ථය ගන්න පුළුවන්. කවි පානිනා මනින්ගන්හි. කවි කියලා කියන්නේ කාටද කියලා මේ පොතේ නම් තියෙන්නේ කවි කියලා පඬිතයාට. එතකොට කවි පඬිතයා පාණී කියලා කියන්නේ මොකටද? අතට. එතකොට පානිනා කිව්වම මේක තතිය පානිනා. එතකොට මේක මොකද්ද? අතින් අත කරන. එතකොට මේක කරණ විභක්තියෙන් ගන්න. පානිනා අතින් මනින් මැනික ගන්හි ගත්තේය. ඊට පස්සේ හත්වෙනි එක කවයෝ දීපිම්මි නිදින් කනින්සු. කවයෝ කියලා කියන්නේ කවි කියලා කියන්නේ කාටද? පඬිතයන්ට. එතකොට කවයෝ කියලා කියන්නේ පඬිතයෝ දීපිම්මි දූපතේ දිවයිනෙහි නිදින් නිධානයක් කනින්සු හැරූහ තුම්මේ අතිතීනං කපයෝ දදිත්ත. අටවෙනි එක තුම්මේ තෙපි අතිතීනං ආගන්තුකයන්ට කපයෝ දදිත්ත. කපයා කියලා කියන්නේ කාටද? වඳුරන් දදිත්ත දුන්නෙහු. දදිත්ත කියනකොට දුන්න වහු කියලා තමයි දුන්න වහු කියලා තමයි ගන්න වෙන්නේ. දුන්නෙහු කිව්වොත් ඒක වර්තමාන වෙනවා. එතකොට දුන්න වහු කියලා තමයි ගන්න වෙන්නේ. දුන්නෙහු කියන්නත් පුළුවන් නේ. දුන්නෙහු කියලා කියන්නත් පුළුවන්. ඊට පස්සේ 9 වෙනි එක මොනයෝ අධිපතිනං ගාමං ගච්ඡින්සු භික්ෂුන් වහන්සේලා. එහෙම නැත්නම් මුනිවරු අධිපතියන්ගේ ගාමං ගමට ගච්ඡින්සු ගියහ. ඊළඟ එක කපි අහිනෝ කුච්චින් පහරි. කපි කියලා කියන්නේ මොකාටද? වඳුරා. එතකොට වඳුරා අහිනෝ සර්පයාගේ කුච්චින් පහරි බඩට ගැසුවේය. ගහපතිස්ස කුමාරෝ ගෘහපතියාගේ කුමාරයා කුමාරතෙමේ උදදින් අගච්චි. උදදින් කියන්නේ සාගරයට. එහෙම නැත්නම් මුහුදට අගච්චි ගියේය. ඊළඟ එක වෙන්නේ අධිපති කවීනං මනයෝ අදදි. අධිපති තෙමේ කවීනං පඬිතයන්ට මනයෝ මැණික් අදදි දුන්නේය. කපයෝ හත්තේ රුක්කෝ ආරුහින්සු. වඳුරෝ අත්වලින් රුක්කේ ආරුහින්සු ගස් නැංගාහ. භූපතිනෝ අස්සෝ මග්ගේ දාවති. රජුගේ අශ්වයා මාර්ගයේ දිව්වේය. ළඟට 15 වෙනි එක චෝරා අධිපතිනෝ නිදින් හරින්සු. සොරු අධිපතිගේ නිධානය හරින්සු ගෙන ගියාහ.
මෙන්න මේ විදිහට තමයි මේ අභ්‍යාසයේ 7 වෙනි අභ්‍යාසයේ සිංහලට නැගිය යුතු පාලි වාක්‍ය වල සිංහලට නැගපුවම මේ විදිහට තමයි ඒ විස්තරේ එන්නේ. හොඳයි, එහෙනම් අද කාල වේලාව අනුව අපි 7 වෙනි අභ්‍යාසයේ දක්වා 7 වෙනි අභ්‍යාස සිංහල පරිවර්තනය දක්වා අපිට කරන්න පුළුවන්කම ලැබුණා. අද දවසේදී අපි කතා කරා අග්ගි શબ્දය පිළිබඳවත්, ඒ වගේම අතීත කාලයේ පිළිබඳවත්. මෙන්න මේ ටිකයි ඒ වගේම 7 වෙනි අභ්‍යාසයේ පළවෙනි කොටසත්. එහෙමනම් අද දවස තුලත් හෙට දවසේ අපි එහෙමනම් 7 වෙනි අභ්‍යාසයේ පාලියට නගන කොටස පිළිබඳ විස්තර කතා කරමු. අද දවසේදී මේ විදිහට රැස් කරපු සියලුම කුසල ධර්මයන් අපෙන් පින් බලාපොරොත්තු වන සියලුම දෙනාට, ඒ වගේම අපට උපස්ථාන කරන්නා වූ සියලුම දෙනාට මඟඵල නිවනින් සැනසෙන්නට හේතු වේවා, වාසනාව වේවා කියලා අපි සාදු කියලා අනුමෝදන් කරමු. සාදු සාදු සාදු.